ගායනයත් ඔබගේ ඔබට නමස්කාර ගෙන ඔබගේ දාසියත් වචනයත් මම බාර කරනවා ස්වාමිනී දේව මෙහෙ 1 2 ඔබ වහන්සේගේ හස්තයට බාරයි ආශිර්වාද කළ නිසා ස්තුතියි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමාන්විත නාමයෙන් ආමේන්. හලෙලූයා. ජේසුස් වහන්සේගේ නාමයෙන් අද උදෑසන පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. පරණ අය ඒ වගේම අද දවසේ ප්‍රථම වතාවට ආපු ඔබවත් ඉතා ආදරයෙන් පිළිගන්නවා. හලෙලූයා. හලෙලූයා. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස ඔබත් ඔබේ ආත්මයත් සූදානම් ඇති කියලා. හලෙලූයා. එහෙනම් වැඩි කාලයක් ගන්නෙ නැතුව අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට සූදානම් වෙමු. හලෙලූයා. අපි ගීතයක් ගායනා කරලා ඉන්න අනතුරුව දෙවියන් වහන්සේට මහිමය දෙමු. ඔබ සතුටු වෙන්න සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන තිබෙනවා. කිසි අනතුරක් කිසි විපතක් ඔබට නැහැ. ජීවමාන දෙවියන් වහන්සේම ඔබව කෙලවලා තිබෙනවා. හලෙලූයා.
නිසකවම ඔබ දෙවියන් වහන්සේ කියාවා පිළිගන්න පිණිස ඔබගේ බලවත් කින්න දැන් අවුලවන්න ස්වාමිනී එකිනෙකා ස්පර්ශ කරන්න හලෙලූයා ප්‍රශංසා වේවා මගේ ප්‍රේමවන්ත ධර්මිෂ්ඨ පියාණෙනි ඔබ විශ්වයේ මව් කරුවාණන් විශ්වයේ නිර්මාතෘවරයාණන් අපි ඔබව නමදිනවා ස්වාමිනී අපි ඔබව පසසනවා හලෙලූයා හලෙලූයා ප්‍රශංසා වේවා ජීවමාන ජීවනයේ අධිපති ආනන්නෝ ඔබට පැසසුම් ගෙනෙනවා හලෙලූයා මහිමය ගෞරවය ප්‍රශංසාව ඔබට පමණයි ස්වර්ගයේ පියාණනි හලෙලූයා 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 ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ ධර්මිෂ්ඨ පියාණනි ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා මේ දැසන අපි රැස්ුනේ ඔබව නමදින්නටයි පියාණනි හලෙලූයා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් අපි සැවම ඔබව පසසන්න සූදානම් පියාණනි හලෙලූයා ස්තුති ස්තුති පියාණනි ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ජීවනයේ අධිපති ආනන්නෝ ඔබට අපි සියලු දෙනාම නමස්කාරයක් ආහාරයෙන් ඒ ගීතය අපේ දෑත් ඔසවලා ගායනා කරමු හලෙලූයා Keteram pudumad ඒවා කදුෂිකයන් මානෙත ගැටුණා ඔබ බල මහිමය දුටුවා ගීතෙද කුරුල්ලන් සුව ඇති පොඩිනල් බැමිණේ අරුමය සැවත වඩා මහා පුදුම ලෙසින් දෙවිදේ ඔබ මා මැවුවා විශ්වයේ මහුම් කරුවානනි ඔබටයි ස්තුති අසසාගයන් ඔබේ නාමය වදිනින් ඔබ තුව බැතිනිනි විශ්වයේ මැවුම් කරුවානනි ඔබටයි මේ ස්තුතියි පසසාගයන් ඔබේ නාමය වදිනින් ඔබ තුව බැතිනිනි විශ්වයේ ඔබටයි මේ ස්තුතියි පසසාගයන් ඔබේ නාමය
ස්තුතියි රසසාගයම් ඔබේ නාමය වදිනෙන් ඔබ තුව බැතිනි හලෙලූයා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබේ මෞම්කාර දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඔබේ තෑත් ස්වර්ගයට ඔසවන්න මේ මොහොතේදී අපේ සරණ හා ශක්තිය උන්වහන්සේ විතරයි වෙන කවුරුවත් නෑ අපිව ගලවන්න වෙන කවුරුවත් නෑ අපිව මුදවන්න ජල මැදින් ගියත් කිනි මැදින් ගියත් අපිව ගලවන්න ඉන්නේ අපේ මැවුම් කරුවාණන් වන යේසුස් වහන්සේ පමණයි ඒ නිසා අපේ තෑත් ඉහළට ඔසවලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු ඔබේ මුඛය ඇරලා ඔබේ මුළු ආත්මයෙන් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් ඔබේ මෞම් කරුවාණන්ට ප්‍රශංසා කරන්න උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නෑ උන්වහන්සේ හැර වෙන සරණක් නෑ ඔබට හලෙලූයා අපි එක්ව නමස්කාර කරමු අපි එක්ව උන්වහන්සේව පසසමු උන්වහන්සේගේ නාමය ඔසවමු හලෙලූයා ප්‍රශංසා වේවා පියාණනි ඔබව නම දිනවා පියාණනි ඔබට නමස්කාර කරනවා මෞම්කාර දෙවි පියාණනි ඔබ වහන්සේගේ නාමයට මහිමය දෙනවා හලෙලූයා ඔබ පමණයි අපේ දෙවියන් වහන්සේ ඔබ පමණයි අපේ සරණ ඔබ පමණයි අපේ ශක්තිය ඔබ පමණයි අපේ බලකොටුව ස්වාමිනී වෙන සරණක් අපිට නෑ වෙන දෙවිවරු නෑ පියාණනි ඔබ දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේ ඒ නිසා අපි ඔබව නමස්කාර කරනවා ඒ නිසා අපි ඔබ වහන්සේගේ නාමය ඔසවනවා හලෙලූයා දයාවන්ත ධර්මිෂ්ඨ ප්‍රේමණීය දෙවියන් වහන්සේ ලෝකයත් ලෝකවලද මැව්ව මැවුම් කරුවාණනි අපිට ජීවන හුස්ම දුන්නා වූ දෙවි පියාණනි අපි වෙනුවෙන්ම ස්වර්ගයට ඇරලා පොළවට ආවා වූ ගැලවුම් කරුවාණනි අපි නමස්කාර කරන්නේ ඔබට පමණයි අපි ගෞරවය මහිමය ප්‍රශංසාව දෙන්නේ ඔබට පමණයි ස්වාමිනී හලෙලූයා ප්‍රශංසා වේවා ජීවනයේ අධිපති ආනන්ද ඔබට මහිමය වේවා හලෙලූයා देव तुमने मागे शुदाने नवदे मनसन सो येसुपी ओब अभिमुखये सिटिंग पियाणनी देव तुमने मागे शुदाने नवदे मनसन सो ඔබ අභිමුඛයේ සිටිනම්
විලීනවදී වාසනසු යේසුපිය ඔබ අභිමුඛයේ සිටින්නම් පියාණනී දෙව්තුමනි මගේ ශුද්ධාත්මෙනී නවදී වාසනසු යේසුපිය ඔබ අභිමුඛයේ සිටින්නම් හිමි ලැබුවා කසපාර මගේ රෝගය සුව වූවා මගේ ස්වර්ගේ පියා සත්හංගා සෙව ඉලකම පාවුවා හිමි ලැබුවා කසපාර මගේ රෝගය සුව දෙවි පියාණනි අපි එක් ඔබ වහන්සේගේ අභිමුඛයේ ඔබ වහන්සේට ප්‍රශංසා කරන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ දුන්නා වූ ශක්තියෙන් ස්වාමිනී අපි ඔබ වහන්සේව පසසනවා හලෙලූයා හලෙලූයා ප්‍රශංසා වේවා අපේ රෝග පහ කරන දුක පහ කරන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී අපේ හදවත් දකින දන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි පියාණනි ප්‍රශංසා කරනවා මුළු ආත්මයෙන් මුළු ශක්තියෙන් අපි ඔබ වහන්සේට ප්‍රසසුම් ගෙනෙනවා ඔබ ජීවමාන දෙවියන් වහන්සේ නිසා ඔබ සත්‍යතාවයේ දෙවියන් වහන්සේ නිසා මුළු හදවතින් ඔබ වහන්සේට නමස්කාර කරනවා හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා මහිමය ගෞරවය ප්‍රශංසාව ඔබට පමණක්ම දෙනවා ස්වාමිනී ඔබ ජීවමාන නිසා හලෙලූයා ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ඔබයි පැසසුම් ලබන්ට වටිනා වූ දෙවියන් වහන්සේ ඔබයි අපේ හඬ අසා අපිට උත්තර දෙන දෙවියන් වහන්සේ ඔබයි අපේ හදවතේ කෙඳිරීම් දකින්නා වූ දෙවියන් වහන්සේ ඔබයි ඔබ ජීවමානයි ස්වාමිනී අපි අසල සිටින අපි ළඟින්ම ඉන්න දෙවිඳුන් ඔබයි අපි ඔබට පැසසුම් ගෙනනවා හලෙලූයා හොඳයි මං කිව්වා ඔබට අද දවසේ එනම් බදාදා එන්න අද දවසේ මං කිව්වා මං ඔබට දේශනා කරන්න යන්නේ නිරෝධායනයේ සම්බන්ධව කියලා නිරෝධායනය බයිබලයේ මුලින්ම කරන්නේ දෙවියන් වහන්සේ මං අද ඒක බයිබලෙන් පෙන්නන්න යනවා පළවෙනි නිරෝධායනය මීට වසර දහස් ගානකට එපිට දෙවියන් වහන්සේ සෙකන්ඩ් ජෙනරේෂන් එක දෙවනි පරම්පරාව පටන් ගන්නවා නෝවා කියලා පුද්ගලයෙක්ගෙන් කවුද නම නෝනා නෙමෙයි නෝවා මොකද්ද නම නෝවා හරි එතර නෝවා කියන පුද්ගලයාගෙන් තමයි දෙවනි පරම්පරාව දෙවියන් වහන්සේ පටන් ගන්න අපි කියවලා ඉමු කියවන බලන්න බයිබල් කොටස් 8:1 සිට 14 දක්වා මට ඉක්මනට ඕන මේ පද ටික ජල ගැල්ම නැවතීම right තවද දෙවියන් වහන්සේ
නෝවාද නැවෙහි ඔහු සමග සිටියා වූ පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවන්ද සිහි කළසේක. දෙවියන් වහන්සේ පොළව පිට සුළඟක් ගසන්නට සැලැස්සූසේක. right දැන් හතරවෙනි එකේ ඉඳලා නැව සත්වෙනි මස දස සත්වෙනි දින අරරත් කඳු පිට නැවතුනේය. දසවෙනි මාසයේ දක්වා ජලය නොකඩවා බැස්සේය. දසවෙනි මස පළමුවේ දින කඳ මුදුන් පෙනුනේය. 40 දවසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව හැරියේය. right දැන් 13 14 තවද 601 වෙනි අවුරුද්දේ පළමුවෙනි මාස පළමුවෙනි දින ජලය පොළව මත පිටින් සිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වැස්ම හැර බැලුවේය. බලව භූමි තලය විලී තිබුණේය. දෙවෙනි මාස 27 වෙනි දින පොළව වියලී තිබුණේය. right දැන් නෝවා කියන්නේ පළවෙනි පරම්පරාවේ පුද්ගලෙක්. මොකද්ද පළවෙනි පරම්පරාව? ආදම්. මේ ආදී වශයෙන් ආදම්ගේ දරුවෝ කායින් ආබෙල් මේ ආදී වශයෙන් මෙම ඇවිල්ලා ඊළඟට මෙතුෂලා කියලා ඒ ඇවිල්ලා නෝවාගේ සීයා. ඊට පස්සේ එයාගේ පුතා ඊට පස්සේ එයාගේ පුතාගේ පුතා තමයි මෙතුෂලාගේ පුතාගේ පුතා තමයි නෝවා කියන්නේ. දැන් මේ වෙනකොට පොළවේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. දැන් අපි බලන්න ඕන ඇයි මේ වගේ වසංගත? අපි හොයන්න ඕන ඇයි මේ වගේ දඬුවම්? රුපියල් 25ට 30ට කට වහගෙන ඉන්නවා දැන් සෑහෙන කාලයක් තිස්සේ. නේද? රුපියල් 50ක් දීලා කට වහගෙන ඉන්නවා. මාර වැඩි. මේ හොඳට තියෙන ලිප්ස්ටික් එකේම ගාලා පෙන්නපු තොල් දැන් කෝ? හරි පෙන්නන්න විදියක් නැතුව ඉන්නවා. මූණ වහගෙන. මූණේ තියෙන හැඩ වැඩක් දැන් දකින්න නැහැ. හරි අමාරුයි. පාරේ යන්න බෑ රුපියල් 10000ක් දඩ ගහනවා මේක නැත්තම්. දැන් අපි බලන්න ඕන මේ වගේ දඬුවම් වලට ඇයි අපි ලක් වෙන්නේ කියලා. ඕක තමයි ඇත්ත. අපි ඇත්ත සැටියෙන් අපි දැනගන්නට අවශ්‍යයි. right. මම ඔබට බයිබලෙන් පෙන්නලා දෙනවා. ඒ පරිච්ඡේදයේම නෝවාගේ 6 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ විදියට දෙවියන් වහන්සේ කියනවා. හරි? 6:12. දෙවියන් වහන්සේ පොළව දෙස බැලූසේක. බලව එය දූෂ්‍යව තිබුණාය. පොඩ වචනේ දාගන්න ඔළුවට. මොකද්ද තිබුණා කියන්නේ? දූෂ්‍යව තිබුණා. කොහොමද තිබුණා කියන්නේ? ජරාවෙන් පිරීලා. ඒ කියන්නේ මේ කානුවල කුණු නෙමෙයි. මිනිස්සුන්ගේ කැත වැඩ. අපි ඊයේ පෙරේදා දැක්කනේ. ෆිනෑන්ස් කම්පැනියක් මං කැමති නෑ මේ වගේ කියන්න. නමුත් අපි දැක්කා ගහලා මරනවා පුද්ගලයෙක්ව. අපිට වීඩියෝ වලින් ආවා. අපි දැක්කා ගහලා මරනවා. ඒක කතා කරන්න ගියා කියලා. ඊට පස්සේ අපි දැක්කා කටට වෙඩි තියාගෙන කියලා එක්කිනින් මැරලා ඉන්නවා. අපි දකිනවා පහුගිය ටිකේ වෙඩි තියනවා කපනවා ලොකු ක්‍රියාන්විත අපි දකිනවා. දැන් මේකට තමයි කියන්නේ පොළව දූෂ්‍ය වෙලා තිබුණා කියලා. එහෙනම් නෝවාගේ කාලේ දෙවියන් වහන්සේ කියනවා දූෂිතම කණ්ඩායමක් හිටියා කියලා. මාජර සමලිංගික පිරිමි කාන්තාව හරි එහෙම නැත්නම් මත් ද්‍රව්‍ය මත් ಜಾති මිනි මරා ගන්නේවා වැරදි වැඩ හරි ඒ කියන්නේ අනාචාරය වැඩි ජරාව වැඩි හරි ජරාව වැඩි බයිබලයේ කියනවා පාපය අධික වූ තැන අනුග්‍රහයක් තිබෙනවා හැබැයි විනාශයද එතන තිබෙනවා නේද අපි දන්නවා අපි එක පාපයක් කරාම ඒ පාපය හරි අමාරුයි අපේ හිතවල හරියට රැව් දෙනවා හරි අමාරුයි කියන්නේ මට මං වැරදි කළා එනවා ඒ චෝදනාව හදවතට එනවා ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිව මවද්දිම අපිට හොඳ හෘද සාක්ෂියක් දීලා දෙනවා වැරදි කරාම තේරෙන්නේ නැහැ කියලා කියන අය ඉන්නවද මෙතන මං කියනවා වැරදි කරාම මට නම් තේරෙනවා මගේ අතින් වැරද්දක් වුණාම මට තේරෙනවා හරි මෙතන නිකන් ඩඩක් ගන්නවා හරි බයයි හරි ඉතින් දේව බය අධිකව තියෙන කෙනා කොහොමවත් වැරදි කරන්න හිතන්නේ
එයා දෙවියන් වහන්සේට බයයි. එයා දෙවියන් වහන්සේගේ ලෝයක නීතිය දෙවියන් වහන්සේගේ ප්‍රේමය ආරක්ෂා කරනවා. දෙවියන් වහන්සේ එයාව දරුවෙක් හැටියට බාරගෙන තිබෙනවා. දෙවියන් වහන්සේ ඒ දරුවෙක් හැටියට බාරගෙන එයාට හොඳ මාර්ගය කියා දෙනවා වචනෙන්. දෙවියන් වහන්සේ එයාව ලස්සන මාර්ගයක යවනවා. දෙවියන් වහන්සේ එයාට ආශිර්වාද කරනවා. දැන් එහෙම දරුවන් වැරදි කරාම අර තාත්තට බයේ ටග්ගාලා ස්වාමීනි පියාණනි මම වැරදි කරා. මට වැරදුණා. මට සමා වෙන්න. හිතින් කියනවා. දැන් ඕක නෝනාට කියන්න බෑ. මහත්තයාට කියන්න බෑ. අසල්වාසීන්ට කියන්න බෑ. අම්මට කියන්න බෑ. තාත්තට කියන්න බෑ. දැන් රහසින් කියනවා පියාණන් වහන්සේට කියනවා පියාණනි මට සමා වෙන්න මට සමා වෙන්න. දැන් අපිට සමාව ලැබෙනවා. right? දැන් මේක තමයි මේ ලෝකේ ස්වභාවය. දැන් එදා නෝවාගේ කාලේ බයිබලයේ කියනවා ස්වාමින් වහන්සේ බයිබලයේ කියනවා බලවය දූෂ්‍ය තිබුණා මක් නිසාද මාංශමය වූ සියල්ල පොළව තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන ඒ කියන්නේ ජරා කරගෙන පොළව විනාශ කරගෙන ජීවත් වෙන්න දීපු පරිසරය අනාගෙන වැරදි වැඩවලින් පුරෝගෙන දැන් දෙවියන් වහන්සේ කියනවා නෝවාට කතා කළා මාංශමය වූ සියල්ලන් කරන කොටගෙන පොළව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිම මා ඉදිරියට පැමිණ තිබේ. බලව මම ඔවුන් පොළව හා සමග විනාශ කරන්නෙමි. කවුද කියන්නේ? දැන් මේකට තමයි දෙවියන් වහන්සේව අඳුරන්නේ නැති මිනිස්සු කියන්නේ සබහා දහම කියලා. සබහා දහම කියලා දෙයක් නැහැ. මේ මල හැදුවා. මේක ප්ලාස්ටික්. මේවා කවුරු හරි හැදුවා. මේ ෂර්ට් එක කවුරු හරි මැහුවා හැදුවා රෙද්ද හැදුවා මේ ෆෑන්ස් හැදුවා මේක සබහා දහම කියන්න බෑ ගහකොළ ඇයි ගහකොළ විතරක් හදමු නැති කෙනෙක් එහෙනම් ගහකොළ නිකන් ආවා කියලා කියන්නේ කොහොමද එහෙම කියන්නේ ගහකොළ කවුරු හරි හිටවන්න එපා කවුරු හරි හදන්න එපා ආරම්භයක් තියෙන්න එපා මිනිස්සු නිකන් හුලඟෙන් කැරකිලා මිනිස්සෙක් මෙහෙම රූපයක් හැදෙනවද නැහැ දෙවනි පාරට මිනිස්සෙක් හැදෙන්නේ අම්මයි තාත්තගේ එකතු වීම නේද? අපි හැදුනේ එහෙමයි. නමුත් ආරම්භය කවුරු හරි එකතු වුණාද? එහෙනම් දෙවියන් වහන්සේ එකතු වෙන්න ඕන. යාගේ නෝනත් එක නැහැ. අපි දන්නවා දෙවියන් වහන්සේ එහෙම දෙවියන් වහන්සේට ලිංගික අවශ්‍යතාවයක් නැහැ. ඒ ලිංගික අවශ්‍යතාවය බෝ වෙන්න තිබේ දෙවියන් වහන්සේ මිනිස්යාව මැව්වා. ඕක තමයි ආරම්භය. දැන් ඕකට තමයි සබහා දහම කියලා මිනිස්සු කියන්නේ. මොකද මිනිස්සුන්ට දිව්‍ය දැනගන්ම නැහැ. මොන දැනගන්මද? දිව්‍ය දැනගැන්ම නැහැ. ඒ කියන්නේ ඒකට අපි කියනවා මේ පොළවටත් එහාට අපිට දැනගැන්මක් තිබෙනවා. ආමේන්. මේ පොළවෙන් එහා දැනගන්න පුළුවන්. ඔබ දන්නවද ඔබ වහන්සි වුණොත් ඔබ මේ වචනේ කියවන කෙනෙක් නම් ඔබ ආත්මිකව බලවත් වෙන කෙනෙක් නම් මේ වචනේ කියවනවා නම් ඔබට පොළවේ දේවල් නෙමෙයි ස්වර්ගික කාරණා දෙවියන් වහන්සේ එලිදරව් කරන්න කැමතියි. බයිබලයේ ලියා තිබෙනවා මගේ දරුවන්ට මම රහස් කියනවා කියලා. එහෙනම් රහස් මොනවද? ස්වර්ගයේ තිබෙනවා ස්වර්ගයේ මේ වගේ මරණම යනවා උන්වහන්සේ ජීවමානයි උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේ මේක එලිදරව්වා හරි එලිදරව්වා මේක අපිට ලැබෙන්නේ උන්වහන්සේත් එක්ක ඇවිදීමෙන් ඇවිදීමෙන් විතරයි උන්වහන්සේත් එක්ක අපිට ආගම එහෙම නැහෙනි ආගම පානපත්තු කරනවා මොනාරි ටිකක් කියනවා අම්මා කියපු දේ අපිත් කියනවා ආච්චිලා කරපු දේ අපි දැන් කරනවා අපේ පරම්පරාවේ ආරම්භයෙන් ආපු දේවල් අපි කරනවා නමුත් මේක එහෙම එකක් නෙමෙයි මේක දැනගැන්මක් මේක දිව්‍ය දැනගැන්මක් මේක කැඳවීමක් මේක දෙවියන් වහන්සේ ඉන්නවා කියලා සිතෙන් මවා ගන්න දෙයක් නෙමෙයි මේක උන්වහන්සේගේ රාජ්‍ය එලිදරව් වීමක් ආමේන් දැන් මොකද උනේ දෙවියන් වහන්සේ නෝවාට කිව්වා නෝවා උඹ විතරයි හොඳ මිනිස්සෙකුට ඉන්නේ. හරි? දැන් නෝවාට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා, භාර්යාවක් ඉන්නවා, දරුවෝ 3 දෙනාට ගෑනු 3 දෙනෙක් ඉන්නවා. හරි? දැන් මේ පවුල දෙවියන් වහන්සේ තේරුවා. මොකද නිතරම දෙවියන් වහන්සේගේ දරුවන් දෙවියන් වහන්සේ වෙන් කරගන්නවා තෝරනවා. හරි? දැන් මොකද කළේ? දෙවියන් වහන්සේ හරි? දැන් නෝවා දෙවියන් වහන්සේ නෝවාව වෙන් කරගත්තා. නෝවාට කිව්වා නැවක් හදන්න. නෝවාට කිව්වා දෙවියන් වහන්සේ නැවක් හදන්න. නැවක් හදලා උඹ ඵලයන් ඒ නැව ඇතුළට මම නියම වැඩේ කරන්නම් කියලා. දැන් බලනවා නෝවා කවදාද නැව හැදුවේ කියලා. හරිද? ඩේට්ස් මේකේ සඳහන් වෙන්නේ මේ විදිහටයි. දැන් අපි කියවනවා 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. නෝවාගේ ජීවිතයේ 600 වෙනි අවුරුද්දේ දෙවනි මාසයේ පෙබරවාරි මාසයේ දස 7 වෙනි දිනේ මහත් ගැඹුරේ දිය උල්පත් බිඳී ගියේය ආකාශයේ කවුළු ඇරුණේය.
දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? නෝවාට අවුරුදු 600යි. කීයක්ද? දැන් නෝවාට අවුරුදු 600යි. ඒ කාලේ මිනිස්සු ජීවත් වුණා 600යි. හරි? නෝවා අවුරුදු 900 ගණන් ජීවත් වුණා කියලා බයිබලයේ කියනවා. නෝවාට අවුරුදු 600යි. දැන් මේ 600 දෙවනි මාසේ 17 වෙනිදා පෙබරවාරි 17 දෙවියන් වහන්සේ දැන් නැව හදලා ඉවරයි. නැව ලෑස්ති. කවදාක වැහලා නැහැ පොළවට. ඔන්න දැන් වහින්න පටන් ගත්තා. බයිබලයේ කියනවා දෙවනි මාසේ 17 වෙනිදා නෝවාගේ 600 වෙනි අවුරුද්දේ වහින්න පටන් ගත්තා. දැන් නෝවා කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? කතා කරන්න ඕන. නෝවා කොහෙද? අයියේ නැව ඇතුලේ ඉන්නේ. නෝවා ලොක්ඩවුන්ද නැද්ද? නෝවා ලොක්ඩවුන්ද නැද්ද? ලොක්ඩවුන්. හැබැයි මේ නැවේ කෑම බීම දෙවියන් වහන්සේ ඔක්කොම එකට සැපෙව්වා. උර්ගයෝ, සිව්පාවෝ, කුරුල්ලෝ හැම ජාතිම ජෝඩු දෙවියන් වහන්සේ මේක ඇතුලේ තිබ්බා. මොකද යාට පළවෙනි ජෙනරේෂන් එක අතු ගන්න හිතුණා. කැතයි මිනිස්සු නරකයි, කුණු වැඩ කරනවා. ඔබින් නැති දේවල් කරනවා. දෙවියන් වහන්සේ මොකද කළේ? මෙන්න දැන් ලොක්ඩවුන් එකට ගෙනාවා. කාවද? නෝවාව ලොක්ඩවුන් කරා. දැන් අපි ලොක්ඩවුන් උනේ මාස 4යි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ ලංකාවේ මරණ සංඛ්‍යාව අඩු කළා. මොකද හිතන්න එපා ලංකාවේ යාත්නා කරන්නේ නැහැ කියලා. ලංකාවේ ඕන දෙයක් පෙරලන්න පුළුවන් දේවදාසයෝ ඉන්නවා. ආමෙන්. ඕක රජේ දන්නෙත් නැහැ. ඕක කවුරුත් දන්නේ නැහැ. හරි? ඕක දන්නේ ස්වාමින් වහන්සේගේ දරුවෝ විතරයි. ඔබ ස්වාමින් වහන්සේගේ දරුවෙක් නම් ඔබට කරන්න බැරි දෙයක් නැහැ. ආමෙන් කියන්නේ. ඔබ ස්වාමින් වහන්සේගේ දරුවෙක් නම් ඔබට කරන්න බැරි දෙයක් නැහැ. ආමෙන්. අපි සියල්ල කරන්නේ උන්වහන්සේගේ ශක්තියෙන්. හලෙලුයා. අපේ යාත්නාවල් අසනවා. හරි? අපේ දරු පවුල ගැන යාත්නාවල් අසනවා. අපේ දුව සුව කරන්න ස්වාමිනී කිව්වොත් ඒක අහනවා උන්වහන්සේ. මම දරුවෙක් නම්, ඔයා දරුවෙක් නම්, ඔයාගේ පවුලේ අවශ්‍යතාවය ස්වාමීන් වහන්සේ ඉටු කරනවා. මොකද ඔයා කියන දේ කරනවා. ඒකයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව. හරි? දැන් ඔන්න නෝවා ලොක්ඩවුන් වුණා. හරි? නෝවාගේ කීවෙනි අවුරුද්දේද? 600 අවුරුද්දේ පෙබරවාරි මාසේ 17 තමයි නෝවා ලොක්ඩවුන්. අපි නම් මාර්තු 20 නේද? අපි ලොක්ඩවුන් උනේ මාර්තු 20. හැබැයි මාර්තු 20 ලොක්ඩවුන් වෙලා හරි අද කීයද? ජුනි 14 දේව සභාව අරින්න පුළුවන් තැනට මාස 3න් අපේ ලොක්ඩවුන් එක ඉවර වුණා නේ. නමුත් නෝවාගේ ලොක්ඩවුන් එක අයියෝ මෙන්න බලන්න 13 වෙනි පදයේ 8 තවද 601 වෙනි අවුරුද්දේ පළවෙනි මාස පළවෙනි දින ජලය හරි පළවෙනි මාස පළවෙනි දින ජලය පොළොව මත විදින් සිඳී ගොස් තිබුණේය. ආමෙන්. කීවෙනි එකද? නෝවාගේ කවදද? කීවෙනි අවුරුද්දේද? 601 වෙනි අවුරුද්දේ පළවෙනි මාසේ පළවෙනි දින ජලය පොළොව මතින් සිඳී ගොස් තිබුණේය. ඔන්න දැන් මොනවාද වෙලා තියෙන්නේ? 11 වෙනි මාසේ නෝවා නැව ඇතුලේ මාස කීයක්ද? 11ක් ලොක්ඩවුන්. නෝවා මැරිලාද? නෝවා කෙට්ටු වෙලාද? නෝවාගේ නෝනා ඇට ගැහිලාද? නෝවාගේ දරුවෝ මැරිලාද? මාස කීයක් ලොක්ඩවුන්ද? මාස 11ක්. මේ ලොක්ඩවුන් එක බීතිය ගේන ලොක්ඩවුන් එකක්. මේ අපිට දැන් වෙච්ච ලොක්ඩවුන් එකක් නෙවෙයි. මොන ලොක්ඩවුන්ද? බයික් එක අරගෙන හොරෙන් යනවා අල්ලපු ගෙදරට. නේද? හොරෙන් යනවා මස් අරගෙන හොරෙන් එනවා නේද? මතකයි නේ වත්තාවනුරන්නේ. හරි නේද? හොරෙන් ඊට යනවා මේට යනවා අරේට යනවා ඊටම ගමන් පර්මිට් එකක් දාගෙන යනවා. හරි? මේ ලොක්ඩවුන් එක අපි සෙල්ලම් කෙරුවා. කවුරු හරි මේ කියන්නකෝ මට මේ ලොක්ඩවුන් එක ASCII ඇවිද්දේ නැද්ද? එරංග මොකද ඇවිද්දේ නැද්ද? ඇවිද්දා. මේ ලොක්ඩවුන් එක ASCII අපි ඇවිද්දා. නමුත් නෝවා කුවේ යන්නද? ඇයි? ජල ගැල්මක් නැව ඉස්සිලා එළියට බහින්න බෑ පොළවක් නැහැ. පොළව වැහිලා නෝවායි නෝවාගේ දරුවෝ තුන්දෙනායි එයාගේ භාර්යාවයි ඒ දරුවන්ගේ භාර්යාවයි දරුවෝයි නෝවාගේ ඒ නැව ඇතුලේ හිටපු සිව්පාවෝයි උරගයෝයි එතන හිටපු සියලු සත්වෝ සමග නෝවා ඒක ඇතුලේ. හැබැයි බයිබලයේ කියනවා නෝවාගේ ඇඟ පැලුනේත් නැහැ. නෝවා පණුව ගැහුවෙත් නැහැ. නෝවා කෙට්ටු වෙලත් නැහැ. නෝවා ඇට සැකිල්ල වෙලත් නැහැ. නෝවා ලෙඩ වෙලත් නැහැ. ડોක්ටර්ස්ලා ගාවට ගිහිල්ලත් නැහැ. ආමේන්. හරි නේද?
මේ ලොක්ඩවුන් එක අස්සේ ડોක්ටර්ස්ලා ගාවට ගියා ඇති. නමුත් නොවා ડોක්ටර්ස්ලා ගාවට ගිහිල්ලා නැහැ. නොවා ඉස්පිරිතාලේ ගිහිල්ලා නැහැ. නොවාගේ දරුවා ඉස්පිරිතාලේ එහෙමනම් ලියනවා මේකේ. නොවාට මොකුත් වෙලා නැහැ. නොවා හොඳට කාලා. දැන් මට ඊයේ කෙනෙක් කෝල් කරලා කියනවා පාස්ටර් යුනිෆෝම් එක අඳින්න බෑ. මං කිව්වා මාරයිනේ. අපි දැන් දේව මෙහෙ පටන් ගන්න යුනිෆෝම්. නෑ පාස්ටර් බොත්තම් පැලෙන්න වගේ හිරයිලු. ඔන්න ලොක්ඩවුන් එකේ වෙලා තියෙන්නේ නිසල්ගේ යුනිෆෝම් එක. කෝ නිසල්? හරි? නිසල් හරි යුනිෆෝම් එක අඳ ගන්න බෑ. ඇයි? මිනිහා මහත් වෙලා ලොක්ඩවුන් එකේ. කවුද මිනිහා? දේව දරුවෙක්. දේව දරුවන්ට කණ්ඩ බොණ්ඩ හොන්දට ස්වාමින් වහන්සේ සපයනවා. ආමෙන්. ඒ නිසා තමයි මම මේ ලොක්ඩවුන් එක ගැන ඔබට කතා කළේ. ඊට පස්සේ හරියටම අවුරුද්දක් නොවව දෙවියන් වහන්සේ ලොක්ඩවුන් කරලා තිබ්බා. මිත්‍රවරුනි මේක අවුරුදු 10 ගාණක් එපිට කතන්දරයක්. එහෙනම් අපිට මේ ලොක්ඩවුන් අලුත් දෙයක්ද? මේ ලොක්ඩවුන් අලුත් දෙයක්ද? අපිට මේ ලොක්ඩවුන් අලුත් දෙයක්ද? මේ ලොක්ඩවුන් අපිට අලුත් දෙයක් වගේ පෙවුනට දේව වචනේ අපිට පැහැදිලිවම කියනවා. මොකද දේව වචනේ අපිට කියන්නේ? දේව වචනේ අපිට පැහැදිලි කර දීමක් කර දෙනවා ස්වාමින් වහන්සේ සියල්ලේ අධිපතිය බව. හොඳ ආත්මොලසන්නාදයක් දෙන්න උන්වහන්සේට. ආමෙන්. කවුද? දෙවියන් වහන්සේ කවුද? සියල්ලේ අධිපතිතුමා. දැන් අපි මීට කලින් ඇත්තම කියන්න මේ ලොක්ඩවුන් එක පිළිබඳව මීට කලින් දැනගෙන හිටපු නෑ කියලා. මම අද තමයි මේක දන්නේ කියන අත උස්සන්. මම දැන් තමයි මේක දන්නේ කියලා. අවංකවම ආමෙන්. එහෙනම් දැන් සන්තෝෂයිද ඔබට? එහෙනම් ඔබ සැබෑ දෙවියන් වහන්සේගේ වචනය දන්න මිනිස්සෙක්. හලෙලූයා. මොකද අද ඔබ මේක ලොක්ඩවුන් එක ගැනත් දන්නවා. පළඟැටියෝ එනවා කියලා බයිබලයේ කියනවා. වසංගත එනවා කියලා බයිබලයේ කියනවා. ඒවා කවදාකවත් උන්වහන්සේ නොකිය කරේ නැහැ. නොවට දෙවියන් වහන්සේ නොකිය කරේ නැහැ. නොවට කිව්වේ උඹ මගේ දරුවා මුන් එකෙක්වත් හරියන්නේ නැහැ. මුන් මේ වගේ જાතිය මුන් මේ වගේ නරක වැඩ කරනවා. මුන්ගේ නරක වැඩ මගේ ඔෆිස් එකට ඇවිල්ලා මගේ ටේබල් එක උඩට ෆැක්ස් ඇවිල්ලා දිනවා. මං මුන්ව අතු ගන්නවා. ගෑවා නේද අතු? ඊට පස්සේ තමයි නොවගෙන් පටන් ගත්තු પરම්පරාව තමයි අද අපි. ආමෙන්. දැන් 10 ගානකට එපිට ස්වාමින් වහන්සේ මේ වගේ දෙයක් කරලා අලුත් પરම්පරාවක් බිහි කරලා දැන් දෙවියන් වහන්සේ අපිව ආශිර්වාද කරලා තිබෙනවා. හලෙලූයා. කීදෙනෙක් සන්තෝෂයිද? දැන් ඔබට විශ්වාසයිද ස්වාමින් වහන්සේ කොයි වගේද කියලා? විශ්වාසයිද? ඔබට විශ්වාසයක් දැනෙනවද? ඔබට හැඟෙනවද විශ්වාසයක්? උන්වහන්සේ කොයි වගේද කියලා? මිත්‍රවරුනි උන්වහන්සේ මේ ලෝකේ මනුෂ්‍ය බුද්ධියෙන් කොච්චර දේවල් කළත් උන්වහන්සේ ඒ කරන හැම දෙයකට පෙර උන්වහන්සේ ඒවා කරලා තිබෙනවා නේ අවුරුදු 10,000 ගානකට පිට 10,000 ගානකට පිට සෑහෙන කාලයකට පිට 10 ගානකට පිට උන්වහන්සේ මේ ලොක්ඩවුන් එක කෙරුවා. හරි. ඒ නිසා අපි කවදාකවත් අසරණ නැහැ. නේ සින්දුවක් තියෙන්නේ අපි අසරණ වෙලා වගේ දැනෙනවා නේ මම ඊටු කැලි කියන්න කැමති නැහැ. දේවදරුවෝ අසරණ වෙන්නේ නැහැ මිත්‍රවරුනි. ඔබ අදහන්නේ ස්වාමින් වහන්සේව නම් ඔබ අදහන්නේ ක්‍රිස්තියානි දෙයියෝ නම් ප්‍රශ්නයක් තියෙනවා. හරි. ක්‍රිස්තියානි කියන වචනේ ඇවිල්ලා ක්‍රයිස්ටියාන් ක්‍රිස්තු හේවාය. ක්‍රිස්තියානි කියලා කියන්නේ ක්‍රිස්ටෝස් කියන වචනේ. ක්‍රිස්ටෝස් කියන්නේ ආලයපලත් anointed one. ක්‍රිස්තියානි කියලා ධර්මයක් නැහැ. මේ බයිබලේ නැහැ එහෙම එකක්. බයිබලේ තියෙන්නේ මම පියාණන් වහන්සේ. මම පොළවට ආවා. මම උඹලව ගැලෙව්වා. මම උඹලට ආගමක් දෙන්න ආවේ නැහැ. මොකද්ද? මං ආවේ උඹලව ගලවන්නයි. කී දෙනෙක් දැන් ගැලවිලාද ඉන්නේ? ඒකයි මං කිව්වේ. ගැලවීම ලැබුවා කියන්නේ ඔබට එතන ඉඳන් ප්‍රීතිමත් ජීවිතයක්. සමහර මිනිස්සු තාමත් ගැලවිගෙන යනවා. හලෙලූයා. ඔබ ගැලවුණා කියන්නේ ඔබට ප්‍රීතිමත් ජීවිතයක්. හලෙලූයා. ඔබ ගැලවුණා කියන්නේ ඔබේ ජීවිතේ වාසනාවන්ත ජීවිතයක්. ඔබ දන්නවා මම කොයි වගේ මිනිස්සෙක්ද කියලා නේද? අද අලුත් අය ඉන්න නිසා පොඩ්ඩක් කියන්න. අවුරුදු 16කට කලින්. හරි? බේබද්දෙක් කුඩුකාරයෙක් නේ මද්ද්‍රව්‍යත් යන්තම් පාවිච්චි කර තව ටික දවසක් ගියා නම් එහෙම හොඳටම ගහනවා. එහෙනම් තාමත් සික් එක තියෙනවා. හරි? කොහමද? හොරෙක් මංකොල්ලකාරයෙක් එහෙනම් මාස්ටර් ගේම් ගහපු මිනිහෙක්. අද කොතනද ඉන්නේ? ආගමන වෙනස් වුණේ. ජීවිතේ වෙනස් වුණා. ඇයි? ගැලවුම් කාර්යය මුණ ගැසුණා. කවුද ගැලවුම් කාර්යය? ජේසුස් වහන්සේ. ඔබ ජේසුස් වහන්සේගෙන් ගැලවීම ලබා ගත්තා නම් කවදාකවත් ඔබේ ජීවිතය ශාපලත් ජීවිතයක් වෙන්නේ නැහැ. හොඳින් බලන්න. ඇයි මිනිස් ජීවිත ශාපලත්?
ඇයි මිනිස්සු සාපලත්ව ඉන්නේ? මිනිස්සුන්ගේ ඇඟවල් වල යක්කු ඉන්නවා. මිනිස්සුන්ගේ ඇඟවල් වල රෝග තියෙනවා. මිනිස්සුන්ට කණ්ඩ ටික නැහැ. ගෙදර සමහර මිනිස්සුන්ට කෝටි ගණන් සල්ලි. ඒ වුණාට නෝනයි මාත්‍යයි නිතර වලි. සමාදානයක් නැහැ. හරි? ප්‍රීතියක් නැහැ. අජරාමර ජීවිත. දැන් අපේ මෙතන සහෝදර සහෝදරයන් ඉන්නවා පෞල් ජීවිත අවුල් වෙලා ආපු අය. අද ඒගොල්ලන්ගේ පුරුෂයොත් එක්ක සන්තෝෂෙන් ජීවත් වෙනවා. ආමේන්. ඒගොල්ලන් ගැලවුණා. ඒගොල්ලන් ආගම වෙනස් වුණා නෙමෙයි. ඒගොල්ලන් ගැලවුණා. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ගෙනාවු ගැලවීම ලබා ගත්තා. ජේසුස් වහන්සේ කියන්නේ ඔබේ ස්වාමින් වහන්සේ. ජේසුස් වහන්සේ කියන්නේ හැමෝටම අයිති ස්වාමින් වහන්සේ. මුළු විශ්වයේ මැවුම්කාරයා, අයිතිකාරයා. හalleluya. ඒකත් එලිදරව් වෙන්න ඕන ඔබට උන්වහන්සේ ස්වාමින් වහන්සේ කියලා. ඔබට එලිදරව් වෙනකන් උන්වහන්සේ වදහන්නට බෑ. ඔබ කොහොමද එලිදරව් කරන්නේ? ඔබ උන්වහන්සේගෙන් ඉල්ලන්න ඕන ස්වාමීනි මට ඔබ එලිදරව් වෙන්න. ස්වාමීනි මම ඔබට කැමතියි. ස්වාමීනි මම පව්කාරයෙක් මට සමාව දෙන්න. එවිට ඔබ දේව රාජ්‍ය එලිදරව්. නෝවා එහෙම තමයි දෙවියන් වහන්සේ එලිදරව් කරගත්තේ. නෝවා එලිදරව් කරගත්තු හන්ද තමයි නෝවා ඉතර උනේ. අද ඒ එලිදරව් නැති හැමෝම ඒගොල්ලන්ගේ කරේ කුරුස එල්ලන් හිටියත් ඒගොල්ලෝ මොන ධර්මය අදහගත්තත් ඒගොල්ලන්ගේ ගෙවල් වල විනාශයක් තිබෙනවා. නමුත් උන්වහන්සේගේ ගැලවීම ලැබපු කිසි ගෙදරකට විනාශයක් නැහැ. මොකද කියන්නේ? අද මේ දරුවෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ අද මේ දරුවෝ මත්පැන් පාවිච්චි කරන්නේ නේද? වහල් කමේ ජීවත් වෙන්නේ වහල්ලු වගේ ජීවත් වෙන්නේ පෞල් ජීවිත අසරණ වෙලා ජීවත් වෙන්නේ ඇයි? මේ ශාපය ගේ ඇතුලේ තියෙනවා. මේ ශාපය ඔබට කඩා ගන්න පුළුවන්. හalleluya. මේ ශාපය මොකද බයිබලයේ කියන ජේසුස් වහන්සේ කුරුසේ මැරුණේ. උන්වහන්සේ කසපහර ලැබුවේ. උන්වහන්සේ මැරලා දින 3කට පස්සේ නැගිට්ටේ අපේ පාපය ශාපය ඉවත් කරන්නයි කියලා. එහෙම නැත්නම් අපිව ක්‍රිස්තියානි කරන්න නෙමෙයි. හalleluya. ආගම් ඕන තරම් තියෙනවා. අපි දන්නේ 3යි 4යි ලංකාවේ. ලංකාවෙන් එපිට ගියාම ඕන තරම් ආගම් තියෙනවා. ඔබ නොදන්න ආගම් නම් දන්නේ කිඹුල්ලුන්ටත් මිනිස්සු වඳිනවා. තක්කාලි ගෙඩි වලටත් මිනිස්සු වඳිනවා. මඤ්ඤොක් කාල වලටත් මිනිස්සු වඳිනවා. කිඹුල්ලුන්ටත් වඳිනවා. පිඹුරන්ටත් වඳිනවා. හalleluya. ලංකාවේ එක ආගමක් අස්සේ ආගම් ගොඩාක් තියෙනවා. කෙස් ගහට වඳිනවා, ඇට කටු වලට වඳිනවා, දත් වලට වඳිනවා, ගල් වලට වඳිනවා, පස් වලට වඳිනවා, කඳු වලට වඳිනවා, මහා ගස් වලට සමිදානන් කියලා කියනවා. එක ආගමක් අස්සේ ගොඩාක් ආගම් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ එකයි. හalleluya. ඒ ඔබේ තාත්තා කවදාකවත් ඔබට වරදින්නේ නැහැ උන්වහන්සේත් එක්ක ගමක් කිරීමෙන්. හalleluya. අපි නැගිටිමු. හalleluya. හalleluya. ස්වාමිනේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. මම අද ඔබෙන් පුංචි දෙයක් අහන්න කැමතියි. කී දෙනෙක් කැමතිද දෙවියන් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ වෙන්න ඕන කියලා කියන අය අත උස්සන්න. ස්වාමින් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ වෙන්න ඕන කියන. මොකද එයා තමයි හොඳම සිකියුරිටි. එයා තමයි හොඳම ආරක්ෂකයානෝ. එයා තමයි ඔබව රැක බලා ගන්න කෙනා. එයා තමයි ඔබට ආශිර්වාද කරන කෙනා. එයා තමයි ඔබව සුව කරන කෙනා. එයා තමයි ඔබේ පෞල් ජීවිතය අලංකාර කරන කෙනා. එයා තමයි ඔබේ ආර්ථිකය අලංකාර කරන කෙනා. එයා තමයි ඔබේ ජීවිතේ ලස්සනම කරන කෙනා. ආමේන්.